හොඳයි. එහෙනම් සෑම දිනාටම කෙරුවන් සරණයි. මේ වෙලාවේදී අපි මේ පින්වත් සෑම දිනාටම මේ ධ්‍යාන ධර්ම පිළිබඳව කරුණු කාරණා ටිකක් කියලා දෙන්න. ධ්‍යාන කියලා කියන්නේ කුමක්ද කියලා අපි දැනගත යුතුයි. ධ්‍යාන අංග දැනගත යුතුයි. සමහර ඒවා මේකේ ටයිප් කරන්න පුළුවන්, සමහර ඒවා මේක දිහා බලාගෙන ලියා ගන්න පුළුවන්. සමහර ඒවා මම කියනවා, එතකොට ලියා ගන්න පුළුවන්. වචනයක් තියෙනවා ධ්‍යාන 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 කියලා. ඉතින් කියනවා ධ්‍යාන 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 කියලා. හැබැයි ඒ ධ්‍යාන කියන වචනය ලියන්නේ සහ අපි සිංහලෙන් කතා කියන්නේ විදිහකට. මේ විදිහට තියෙන්නේ. ධ්‍යාන කියන වචනය අපි සිංහලෙන් ලියන්නේ වෙන විදිහකට. මහා ප්‍රාණ දයන්න දාලා එහෙම ලියන්නේ නේ. කොහොමද තමයි සිංහලෙන් ලියන්නේ. පාලියෙන් ලියන්නේ අර විදිහටයි. අර ධ්‍යාන ධ්‍යාන කියලා ලියන්නේ. එතකොට මේ අර පාලියෙන් තියෙන ධ්‍යාන කියන වචනය ඒකේ තේරුම එකක් තමයි, එක අර්ථයක් තියෙනවා. ධ්‍යාන කියලා කියන්නේ ජහ කියලා කියන්නේ ධ්‍යාන කියලා කියන්නේ දවනවා. දවනවාට කියනවා ධ්‍යාන. මේ කියන්නේ දහණය කරනවා. ඒකට කියන ධ්‍යානය කියලා කියන්නේ දවනවා, පුච්චනවා. ওই වචනේ තේරුම. එතකොට මේ ධ්‍යාන කියන වචනය පුච්චනවා කියලා කිව්වම පුච්චන ගතිය තියෙනවා නම් ඉතින් යම් ධ්‍යාන කියන ධර්ම වලින් වචනෙන් අඟවන දෙයක් තියෙනවානේ. පුච්චවන ධර්ම කියලා. ඉතින් ඒ පුච්චන්න පුළුවන් ගතිය තියෙන එක ධර්මයක්, ඒ ධර්ම ස්වභාව ටිකක් තමයි අර යටින් තියෙන්නේ. සත්ත්‍ය ඥාන අංගානි. ඥාන අංග 7ක්. මොකද්ද ධ්‍යාන අංග 7? විතක්ක, විචාරෝ, විචාරෝ, ප්‍රීති, සෝමනස්සං, දෝමනස්සං, උපේක්ඛා, ඒකාග්‍රත. ඔය තමයි ධ්‍යාන දැවීමේ හැකියාව තියෙන මේ ධ්‍යාන ධර්ම කියලා කියනවා. ධ්‍යාන අංග. ඔය 4 කියනවා ධ්‍යාන අංග ධ්‍යාන ධර්ම කියලා. මේ කියාගෙන යන අතරතුර දැන් අපි ධ්‍යාන වල අහලා තියෙනවානේ, කියවලා තියෙනවානේ, සාකච්ඡා කළා තියෙන නිසා ඔය හිත තමන්ගේ හිතේ තැන් වල හිර වෙලා, තෙරපිලා, ගුලි වෙලා තිබෙන ප්‍රශ්න තියෙනවා. මම මෙහෙම කියාගෙන යනකොට uncontrolled මේ වචන ටකස් ගාලා එනවා ප්‍රශ්න හැටියට. ඕක එන්න පුළුවන්. ඔය ඒ ප්‍රශ්න හිර වෙලා තියෙන්නේ. දැන් මේක කියාගෙන යනකොට ප්‍රශ්න එන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී දැන් මම මේක විස්තර කරගෙන යනකොට හිතපු ගමන් කඩාගෙන ප්‍රශ්නයක් ආවා. එවැනි අවස්ථාවකදී මා ඉතින් ගත යුතු ක්‍රියාමාර්ගය මම කියන්නේ කොහේද? උත්තර දෙන්නේ. ඒ වෙන ආගයක් නෑ. අපි මේක තේරුම් ගන්න ඕනේ. ධ්‍යාන කියන වචනේ තේරුම මොකද්ද? පුච්චනවා, දවනවා කියන එකයි. පුච්චන්න පුළුවන්, දවන්න පුළුවන් ශක්තිය තිබෙනා වූ ධ්‍යාන අංග කීයක් තියෙනවද? 7ක් තියෙනවා. විතක්ක, විචාර, පීති, සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා, ඒකාග්‍රත. ඒ කියන්නේ මේවා චෛතසික ධර්ම
7ක්. චෛතසික ධර්ම 7ක්. මේ අංග 7 කීපයක් හෝ වේවා යම්කිසි හිතක තියෙනවා නම් ඒක සලකන්න පුළුවන් මොකක් හැටියටද? ධානයක් හැටියට. හැබැයි සලකන්නේ නැති කීකුත් තියෙනවා. ඒ තමයි ඔය චක්කු විඥානය, සෝත විඥානය, ගාහන විඥානය, දිවහා විඥානය, කාය විඥානය. කුසල පැත්තට පහයි අකුසල පැත්තට පහයි තියෙනවනේ. ඒවා ඕවා තිබුණත් ගණන් ගන්න නැහැ. දේව ධානය හැටියට ගණන් ගන්න, ධානය සිත් හැටියට ගණන් ගන්නේ නැහැ. ඒ හිත් 10 ඇරෙන්න අනිත් ඒ වාගේ එකක දීක හෝ වේවා ඔය දිනනවා නම් අපි සාමාන්‍යයෙන් සලකන්නේ මොකක් හැටියටද? ධානය හැටියට. හැබැයි ඉක්මන් වෙන්න හොඳ නැහැ. මේ මොකද්ද? එහෙනම් අපිට තියෙනවානේ දැන් අපි කොච්චර හිතනවද? ඒක කියලා හිතෙන්න පුළුවන්. අපි කලබල වෙන්නේ නැතුව ටිකක් කොහොම කියාගෙන යන්න. එතකොට සත්ත්‍ය ඥානංගාමි ඥානපච්චය. එතකොට ධානාංග කීයක් තියෙනවද? 7ක්. ඒ තමයි විතක්ක, විචාර, පීති, සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා එකකට. හැබැයි ඔය කියන්නා වූ 7ම එක හිතක පහළ වෙන්නේ නැහැ. ඕකෙන් දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්, හතරක් වෙන්න පුළුවන්, පහක් වෙන්න පුළුවන්. හැබැයි 6-7ක් නම් එක වෙලාවක පහළ වෙන්නේ නැහැ. එතකොට කියනවා තේහි සහජාතා පංච විඥාන වර්ජිතා. අන්න ඔය විතක්ක, විචාර, පීති, සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා, ඒකාග්‍රතාව කියන චෛතසික ධර්ම සහජාත ධර්මනේ හිතත් එක්ක නේද? ඒ සහජාත වුණා පංච විඥාන වර්ජිත කියලා කියන්නේ චක්කුසෝත ගාන ජීව කාය අර තියෙන්නේ චක්කු විඥාන, සෝත විඥාන ඒවා ගණන් ගන්න එපා කියනවා. ඒවා වර්ජනය කරන්න කියනවා. ඒවා අතහරින්න කියලා කියන්නේ. පංච විඥාන වර්ජිත කියලා කියන්නේ ඒවා හැර කියන එකයි. චිත්ත චේතසිකා ධම්මාච රූපා ධම්මාච තස පච්චුප්පං. දැන් අර කියන්නා වූ චෛතසික ධර්මත් එක්ක තවත් චෛතසික ධර්ම උපදිනවනේ. රූප ධර්ම උපදිනවනේ. ඒ වාට කියනවා විඥාන කියන්නේ ධාන ධර්ම නිසා ඒ වගේ උදව්ව ලබාගෙන පහළ වෙන්නා වූ සම්පයුක්ත ධර්ම කියලා තමයි කියන්නේ. ප්‍රඥා කියන තියෙනවා ලියාගෙන පස්සේ යන්න. මෙතනදී තේරුම් ගන්නට ඕන වෙන්නේ කරුණු විශේෂයෙන්ම 7යි. මොකද්ද? ධාන. අංග කීයද? 7යි. ධාන කියන වචනේ තේරුම මොකද්ද? උච්චනවා කියන එකයි. දැන් දවන්ට පුච්චන්ට පුළුවන් ගතිය තියෙනවා නම් පිච්චෙන් ගතියක් එකයි. තව තියෙනවා જાතියක් ඒවට කියනවා පච්චනීක ධම්ම කියලා. පච්චනීක ධම්ම. පච්චනීක ධම්ම කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්ම කියන එකයි. දැන් අතන කියනවා විතක්ක, විචාර, පීති, සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා, ඒකාග්‍රතාව කියලා. පච්චනීක ධර්ම කියලා කියන්නේ කාමච්ඡන්දය, ඡන්දය, ව්‍යාපාදය, තීන, මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මේවට කියන මොකද්ද? පච්චනීක ධම්ම කියලා. හරිනේ? පච්චනීක ධම්ම. මේවට කියන නීවරණ ධර්ම කියලාත් කියනවා. දැන් මේ අරවයි මේවයි දෙගොල්ලම එකට ඉන්න බෑ. අර ධර්ම එනකොට මේවා පිච්චිලා යනවා. මේවා නැති වෙලා යනවා. ඒක නිසා තමයි අරවට කියන්නේ ධ්‍යාන ධර්ම කියලා. විග්‍රහයක් තිබෙනවා පච්චනීක ධම්මේ ජහපේතිති ධ්‍යානං කියලා. කොහොමද කියන්නේ? පච්චනීක ධම්මේ ජහපේතිති ධ්‍යානං. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්මයන් දවල පුච්චල දාන නිසා කියනවා ධ්‍යාන කියලා.
ඔන්න එක විග්‍රහයක්. හරිද? මේක තේරුණාද? ඊට පස්සේ දැන් අපි තවත් ඒකට යනවා. කේනට්ඨේන ජහානන්ති. කේනට්ඨේන ජහානන්ති කියලා කියන්නේ ධානය කියලා කියන්නේ තව එකක් තියෙනවා මොන අර්ථයෙන්ද? කේනට්ඨේන ජහානං මොන අර්ථයෙන්ද මොකක් නිසාද ධානය කියලා කියන්නේ? ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? හොඳට මතක තියාගන්න. ඒක අර්ථයක් මම කියලා දුන්නා. දවන ගතිය තියෙනවා. ඔව්. හරි. දැන් බලන්න. පච්චනේක ධම්මේ ජහපේති इति ඥාන. තේරෙනවද? ප්‍රතිවිරුද්ධ ධර්මයන් පුච්චා දමන නිසා ධානය නම් වෙන්නේ. මේක පැහැදිලි වුණා? ඔය කාර්යයක්. එතකොට පිච්චෙන ධර්ම මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාදේ, තීන මිද්ද, උද්ධච්ච, විචිකිච්ඡා. තව එකක් තියෙනවා. අර්ථ දිහා බලන්න. කේනට්ඨේන ඥාන. කේනට්ඨේන කියලා කියන්නේ මොන අර්ථය? මොන අදහසින්ද? ඥානං කියලා කියන්නේ. එතන තියෙන තව අර්ථය නෑ. අර්ථයක්. උපනිජ්ජාය නට්ඨේන ඥාන. ඒ කියන්නේ උපනිජ්ජාය නට්ඨේන ඥාන. උපනිජ්ජාය නට්ඨේන කියලා කියනවා. උපනිජ්ජාය නට්ඨේන කියලා කියන්නේ අරක දිහා බලන්න දෙවෙනි වාක්‍යය. උපනිජ්ජාය නට්ඨේනාති උපනිජ්ජාය නට්ඨේන කියලා කියන්නේ මනස ආරම්මණං උපගන්්වා මනසින් අරමුණුව වෙත එළඹ. මනසින් අරමුණට ගිහිල්ලා මනසින් අරමුණ වෙතට ගිහිල්ලා නිජ්ජාය නට්ඨේන කියලා කියන්නේ පෙක්ඛ නට්ඨේන. කියන්නේ මේ බලන්න. මනසින් අරමුණට ගිහිල්ලා අරමුණ ළඟට ගිහිල්ලා බලන්න. මනසින් අරමුණට ගිහිල්ලා බලන නිසා කියනවා මොකද්ද? ධ්‍යාන කියලා. එකක් මොකද්ද? අර්ථ දෙකක් තියෙනවා. අර්ථ දෙකක් තියෙනවා. ඉස්සෙල්ලා කිව්ව මොකද්ද? ප්‍රතිවිරුද්ධ ධර්මයන් නසලන් දවල පුච්චර දාන නිසා කියනවා ධ්‍යාන කියලා. මේකේ කියනවා මොකද්ද? උපනිච්ඡාය නට්ඨේන කියලා කියන්නේ මනසින් එළඹි බලන නිසා. අරමුණ ළඟටම ගිහිල්ලා බලන නිසා කියනවා ධ්‍යාන කියලා. ඒක හරියට කියනවා නම් මෙහෙම. දැන් අපි මේ හරිය ඉඳලා හොඳ ඔය පැත්තේ ඉඳලා හිතන්නකෝ. මේ පැත්තේ ඉඳලා ඔය පැත්තේ ඉඳලා දැන් මේ පින්වත් හැම දිනාම මේ බෝඩ් එක දිහා බලනවා කියන්නේ. එතකොට එහෙම බලනකොට බෝඩ් එක පේනවද? පේනවා. බෝඩ් එක පේනවා. ඇත්තම කියන්නේ. බෝඩ් එක පේනවා. බෝඩ් එක විතරද පේන්නේ? නෑ බෝඩ් එකේ ලියපුවත් පේනවා. ඒ අපි මේක මම මකලා දාන්න. නෑ. අර ස්ක්‍රීන් එක පේනවා. මේසෙ පේනවා. මේවා කර්ටන් තව බිත්ති වහල ඔක්කොම පේනවා. නේද? ඇයි එහෙම පේන්නේ? දුර ඉඳලා බලන හින්දායි. කොහොම පේන්නේ ඇයි? දුර ඉඳලා බලන හින්දා. එහෙමනම් මොකද්ද කරන්න ඕනේ? මෙතෙන්ද මෙන්න ඕනේ. කවුරු හරි ඇවිල්ලා බලන්න මෙතෙන්ද ඇවිල්ලා බලන්න මේ. එතකොට අරව පේනවද? නෑ නේද? එහෙනම් මොකද වෙන්න ඕනේ? මනස ආරම්මණං උපගන්න. දැන් මෙතනින් ළඟටම මෙතෙන්ට ආවන් පස්සේ වටපිටාවෙන් පේනවද? මේ කර්ටන් පේනවද? නෑ. ස්ක්‍රීන් එක පේනවද? නෑ. දුරේ ඉඳලා බලනකොට අපිට ගොඩක් පේනවා. එතකොට විස්තර වැඩි. ඒක නිසා මොකද්ද ධ්‍යාන කියලා කියන්නේ? දැන් උදාහරණයක් මම කිව්වේ.
උදාහරණයක් කිව්වේ. මෙතෙන්ටම ඇවිල්ලා බලනකොට බෝඩ් එක විතරයි පේන්නේ. නේද? ඒ වගේ තමයි අපි මනසින් අරමුණක් ගත්තයින් පස්සේ ඒ අරමුණේ මනසින් ඒ අරමුණ ළඟටම ගිහිල්ලා බලනවා. ඒකට කියනවා මනස ආරම්මණං උපගන්්වා. මනසින් අරමුණේ ළඟටම ගිහිල්ලා නිජ්ජාය නට්ඨේන කියලා කියන්නේ බලනවා කියන එක. මේ ආනාපාන සතියේදී ආනාපාන සතිය අරමුණ දුර ඉඳලා බලනවා. මෙහෙම. දැන් ඇස් දෙක පියාගෙන දැන් ඇස් දෙක අරගෙන බලනවා. කරලා බලන්න ඇස් දෙක අරගෙන ඉතින් දැන් ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩනකොට මොකද වෙන්නේ? අරවත් පේනවා, බෝඩ් එකක් පේනවා, මේකක් පේනවා. ඒ වෙනවද? අර පච්චනීක ධම්මේ ජාපේදීති වෙනවද? නෑ. ඒක නිසා ඇස් දෙක වහගන්න. ඇස් දෙක වහගෙන මේ ඔක්කොම ටික අරමුණු කට් ඔෆ් කරලා ඊට පස්සේ මොකද කරන්නේ? හොඳට අනිත් අරමුණු වලට එන්න නොදී තමන්ගේ මනසින්ම අර ආනාපාන සති අරමුණු ගාවටම ගිහිල්ලා ඒකි ගාව ඉඳගෙන බලන්න. නේද? ආරම්මන මනස ආරම්මනං උපගන්්වා මනසින් අරමුණ වලට ගිහිල්ලා නිජ්ජාය නට්ඨේන කියලා කියන්නේ පෙක්කෙන කියලා කියන බලනවා කියන. බලන. ඒක නිසා කියනවා මොකද්ද? ධ්‍යාන. ධ්‍යානෙක එකක් තියෙනවා. දැන් අර්ථ දෙකක් කිව්වා. අර්ථ දෙක මතක තියාගන්න. හරිද? මොකද්ද? පළවෙනි ප්‍රතිවිරුද්ධ ධර්මයන් ප්‍රතිවිරුද්ධ ධර්මයන් නසන නිසා විනාශ කරන නිසා පුච්ච නිසා කියනවා දෙවෙනි අර්ථය මනසින් අරමුණ වෙතට ළඟටම ගිහිල්ලා බලන නිසා කියනවා ධ්‍යාන. ඉතින් දැන් මනසින් අරමුණ වෙතට යනකොට දැන් මේ අපි උදාහරණයක් ගමු. මේක අතන නේද? අතන ඉඳලා බලනකොට මහා ගොඩක් පේනවා. දැන් මෙතෙන්ට ඒ ටික පේන එක නවත්තලා මේ බෝඩ් එක විතරක් පේන තත්ත්වයට ගේන්න ඕන නම් මොකද කරන්න ඕනන්නේ? සමීපයට එන්න ඕනේ වෙන ඒවා බලන්න නැතුව අනිත් පැත්තට හැරෙන්නේ නැතුව උඩ හැරෙන්නේ නැතුව හරියට අපි කෙලීම මේකට එන්න ඕනේ. නේද? එතකොට මේ ක්‍රියාව අතන ඉඳලා කෙනෙක් මේ බෝඩ් එක ළඟට මේ ක්‍රියාව ආපු නිසා තමයි එයාට අනිත් ඒවා පේන්නේ නැතිව මේක විතරක් බලා ගන්න පුළුවන් උනේ. ඒකනේ. ඒ වගේ මේ මනස කියන හිතට අරමුණු වෙතට යන්න උදව් කරන උපකාර වෙන පිහිට වෙන සපෝට් කරන ධර්මතා ටිකක් තිබෙනවා. ඒව තමයි අර හිතව අරමුණ වෙතට ළඟට ගිහිල්ලා තමයි. මොනවද? විතක්කය, විචාරය, ප්‍රීති, සුස, ඊළඟට අතවචන සෝමනස දෝමනස ඒවා හැම එකක්ම හිත ළඟටම ගෙනියනවා. ඒක නිසා කියනවා මොකක්ද අරවට තේරුණාද මේ? හරි. දැන් සතෙක් දුර ඉඳලා මේ පොඩි තැනකට මම ඒක පොඩ්ඩක් පස්සේ කියන්නම් ඒක. දැන් අපි හිතමු පොඩි රවුමක් තියෙනවා. එතනින් පනින්න ඕන නම් එතෙන්ට යන්න ඕන නම් අපි හරියට මේ වෙන පැත්තක් හිතන්නේ නැතුව හරියට එතෙන්ටම එම් වෙන්න ඕන. එතෙන් එම් වුණාන් පස්සේ තමයි එතෙන්ට යාගන්න පුළුවන්කම තියෙන්නේ. අංගේ චිත්තං උජුකංච නිච්චරංච කତ୍වා ආරම්මණංච විභූතං කତ୍වා නිජ්ජායන්තෝ පුග්ගල උපනිජ්ජායති උච්චති. ඒ කියන්නේ අර ධ්‍යාන ධර්ම තියෙනවනේ. විතක්ක, විචාර, ප්‍රීති,
සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා ඒකාග්‍රතාව කියන දේවල් වලින් තමයි හිත හදන්නේ අරමුණට යන්න. ඒ වගේ ගැම්ම, ඒ වගේ ශක්තිය හිතට එනවා. ඒකින් තමයි ඒකේ පිහිටින් තමයි හිත අරමුණට යන්නේ. ඒව නැති හිත ධානා අංග නැති හිතක්. ඒකට හයිය නැහැ. මේ කතාව තේරෙනවද? දැන් මම කිව්වා කරුණු තුනක්. දැන් මම මේ වෙලාවට කිව්වා කරුණු තුනක්. කියන්න බලන්න මම කියපු කරුණු තුනක්. ඊට ඉස්සර එකක්. ධානාංග එකක් තමයි උෂ්ණ ගතිය දමන. ඔව් එකක් තමයි ධානාංග හතක්ද? විතක්ක විචාර වීති සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා ඊළඟට පංචමී ප්‍රතිවිරුද්ධ ධර්ම පොළොසාහ ප්‍රතිවිරුද්ධ ධර්ම පහක් දවන දවන නිසා කියනවා ධානය කියලා. ඊට පස්සේ කිව්වා අරමුණ සිට සමීපව සමීපව බලන නිසා ධානය කියලා කියනවා. අපි බලමු ධානය දැන්. ධානය ටිකක් බලමු. බලන්න. ඔන්න එක ධානයක් කියනවා. ධාන නම්බර් 1. එක ධානයක් තියෙනවා. මොකද්ද? විතක්ක විචාර ප්‍රීති විතක්ක විචාර ප්‍රීති විතක්ක විචාර ප්‍රීති සෝමනස්ස දෝමනස්ස ඔව් අපි දෝමනස්ස ගමු. සෝමනස්ස අනිත් එක තමයි දෝමනස්ස උපේක්ඛා ඒකක් විතක්. මේ එක විදිහට ධානයක්. මෙහෙමයි. සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා තුනම එකට එන්නේ නැහැ. එකක් විතරයි එන්නේ. පීති එනවා නම් ඒකත් එක්ක ඉන්නේ සෝමනස්ස විතරයි. ඔන්න දැන් මේකේ තියෙනවා ඒකාග්‍රතාව. දැන් ඔන්න මේක හොඳ එකක්ද නරක එකක්ද? හොඳ එකක්. ඇයි මේ වේදනාව සෝමනස්ස වේදනාව? ප්‍රීති. ප්‍රීතිය චිත්තේ ප්‍රීතියනේ. හරි. දැන් එතකොට මේක කියන්න පුළුවන් කුසලයක් කියලා. නේද? හරි. තව එකක් තියෙනවා. මේක කුසලයක් වෙන්නත් පුළුවන්. අපි හිතමු මිනිස්සෙක් මලක් හොරකම් කරගන්නවා. මල්. කවුරු හරි කෙනෙක් අපි මල් බුකේ එකක් හොරකම් කරගන්නවා. එයාට මල් බුකේ එක ඕනේ. එයා ඒකට ආසයි. මේ තමයි හිත. දැන් මෙතන තියෙනවා හිතයි විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. දැන් මෙයා කැමති මේක. මොකද්ද? හොරකම් කරන්නේ? දැන් මල් බුක එකක් ඕන හොරකම් කරා. දැන් එතකොට මෙයා ගත්තනේ මේකට අරමුණු කරලා තියෙන්නේ. විතර්කයේ තියෙනවද? ඔව්. ਵਿਚාරයේ තියෙනවද? සතුටක් තියෙනවද? සැපයක් තියෙනවද? වෙන එකක් හිතන්න මේක ගැන හිතන එකගතාවක් තියෙනවද? තියෙනවා. එහෙම ධානය තියෙනවා. ඒවට කියනවා මොනවද ධානයද? අකුසල ධානය. මොකද මොන ධානයද මේක? අකුසල ධානය. ඕන જાති තියෙනවද? තියෙනවා. ඔන්න ධානය වැඩ කරපු තාලේ. මෙයා මේක හොරකම් කරනකොට
කොම්පියුටර් දිහා බල බල මිනිස්සු පාර යන දිහා බල බල ඕක කරන්න බෑ. මොකද දෙන්න ඕනනේ. අනිත් ඒවා ගැන හිතන්නේ නැතුව මල් ටිකටම එම් වෙලා වෙන එකක් හිතන්නේ නැතුව හරියට ගිහිල්ලා හදා ගන්න ඕනේ. එතකොට මේවා උදව් කරලා තියෙනවා. මොන පැත්තටද? අකුසල පැත්තට. ඔය වාගේ ධ්‍යාන අපිට ඕගලා තියෙනවා. ඒක නිසා සමහරු කියනවා අපිට ධ්‍යාන තියෙනවා කියලා. මේ අර්ථින් හැබෑවයි ධ්‍යාන තියෙනවා. මේ තියෙනවා. තවත් එකක් බලමු. තව තියෙන ධ්‍යානයක්. ධ්‍යාන number 2. විතක්ක. විචාර. දෝමනස්ස. දෝමනස්ස. ඒකාග්‍රතාව. දැන් මෙතන තියෙන ධ්‍යාන 4ක්. අංග 4ක් තියෙනවා. අයි මෙතන ප්‍රීතිය නැත්තේ. දෝමනස්ස ඈ? දෝමනස්ස නිසා ප්‍රීතිය නෑ. නෑ. දැන් මෙයා මේකෙන් එක්කෙනෙකුට මේ තරහයෙන් ඉන්නවා. මොකක් හරි වෙච්ච සිද්ධියක් එක්ක මෙයා තරහයි. විතරයෙන් විතර්ක කර මේ මිනිසයා ගැනම හිතා දෝමනසින් දැවි වෙන මොකක්වත් හිතන්නේ නැහැ. ඉතින් හිතත් ඒ පැත්තටම ඒක එල්ලේම ඒක ගැනම හිතනවා. එහෙම ධ්‍යාන තියෙනවනේ. තියෙනව නේද? කොච්චර සමාධිනවද එක්කෙන දවසකට? දවස පුරාම මේ ධ්‍යානෙ තමයි තියෙන්නේ. හැබැයි දැන් බලන්න ධ්‍යානාංග 7ක් කිව්වා නේද? මේ ධ්‍යානාංග තියෙනව නේද? එතකොට මේවා තියෙන බව හැබැයි ඔන්න ධ්‍යාන number 2. ඔය එකක් අකුසල ධ්‍යාන. මේකත් මොන ධ්‍යානද? අකුසල. මේක ලෝභයි මේක ද්වේෂයි. දැන් සෝමනස්ස දෝමනස්ස අපි දෙකම එකට වැඩ කරන්නේ නැහැ. තවත් එක්කෙනෙක්. එයා දැන් මොකටද ලෝභ කරන්නේ? අපි තවත් එකක් හිතමු. අපි එකක් හිතමු. කවුරු හරි එක්කෙනෙක් මොකක් හරි සල්ලි පොදියක් ගැන හිතයි. යම් ලැබෙන්න තියෙන දෙයක් හරි ලබා ගන්න ඕන සල්ලි පොදියක් ගැන හිතා ඉන්නවා. දැන් මේක තමයි අරමුණ. ඊළඟට මේකේ තියෙනවා මොකද්ද? විතක්ක, විචාර, ප්‍රීතිය තියෙනවා. ඕ ප්‍රීතිය ප්‍රීති හරි සතුටුයි. නෑ ඒකට දාමු සෝමනස්. එකයි 2යි 3යි 4යි 5යි. මෙයා දැන් මේ සල්ලි පුදිය ගැන හිතා ඉන්නවා. දැන් මෙයාට බැලුවම පස්සේ මේ ධ්‍යාන අංග නිසා තියෙනව නේද ධ්‍යාන જાතිය. හැබැයි ඒවා මොන ධ්‍යානද? අකුසල. අකුසල. තේරෙනවනේ? හරි. දැන් තවත් එක්කෙනෙක් මොකද කරන්නේ? එයා පොඩි මේ යනවා දේශ කරලා දැන් ඉතින් හිත ටිකක් වේදනයි. මේක මොකද කරන්නේ? අපි මේ ආවරකම් කරා. මොකද කරන්නේ? මල් වරකමක් කරා. මේකෙන් සල්ලි හිතුවා. ලැබෙන් හිටියා. දැන් ඔක්කොම මේ වගේ තියෙන. ඉතින් මෙයා කිසිම මේ ධාන වලින් කිසිම හවුහරණක් යාට නැහැ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? පිනක් දහමක් කරගන්න ඕනේ කියලා බලන්න. ඔයලා කියනවා. දැන් පිනක් දහමක් කරගන්න ඕනේ කියලා දැන් ඉතින් පන්සලට ගිහිල්ලා ඔය හනු කූරක් දෙකක් එක්කාසු කරන ඉටිපන්දමක් එහෙම හදාගෙන දැන් ගිහිල්ලා විහාරයට වන්දනා තියලා පත්තු කරලා දැන් ඔන්න දන්න ගාතාවක් කියලා ඔන්න වන්දනා කරනවා.
වන්දනා කරන වෙලාවේදී යාට බුදු පිළිමේ අරමුණු කරගෙන පින්කම අරමුණු කරගෙන පහළ වෙනවා සිතුවිලි. එතකොට පහළ වෙනවා මොනවද? විතක්ක, විචාර, ප්‍රීති, සෝමනස්ස, ඒකාග්‍රත. මේ සෝමනස්ස තමයි සුඛ කියලා කියන්නේ. සෝමනස්ස ඒකාග්‍රත. දැන් මේ මොනවද? ධ්‍යාන ධම්ම තියෙනවා. මේ ධ්‍යාන ධර්ම එයාට තියෙනවා. මේව මොනවද? මේවා කුසල. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රත. මේකේද? ඔව් මේකේ අරමුණ වෙනස් නේ. දැන් මේකේ තියෙන කුසල අරමුණක්, මේකේ තියෙන අකුසල අරමුණක්. ඒ හොරකමක් කරනකොට සතුටකින් කරනවා. අරමුණ ප්‍රදාන. දැන් මෙතනක් තියෙනවා ධ්‍යාන. මෙතනක් තියෙනවා ධ්‍යාන. මේකෙන් සාහනයක් එනවා. මේ ධ්‍යාන වලින් සාහනයක් එන්නේ නැහැ. මේවට කියනවා අකුසල ධ්‍යාන කියලා. හැබැයි ධ්‍යානාංග තමයි. බැලුවන් පස්සේ ධ්‍යාන. සමහර වෙලාවට මෙහෙම තියෙනවා. ඒ තරම් ඔය අපි හිතමු මේ මිනිස්සු සමහර ඒවට ලෝභකමකුත් තියෙනවා. හැබැයි සතුටකුත් නැහැ. ඒ ලෝභකම සතුටින් කරන්නත් පුළුවන්. සතුටක් නැතුව කරන්නත් පුළුවන්. ඒකෙදි මේ එකක් තියෙනවා. දැන් අපි හිතමු අර තියෙනවානේ මේ හරකෙක් හොරකම් කරගෙන යනවා මිනිස්සෙක් නේද? මිනිස්සෙක් හරකෙක් හොරකම් කරගෙන ඉතින් ලණුවක් ආදිදයන් හරකත් ඇදගෙන යනවා. අයිතිකාරයා දුවගෙන එනවා. ඇවිල්ලා අහනවා මොකක්ද අහන්නේ? පයින්. දන්නවද? ඒ කේස් එක දන්නේ නැද්ද? අයි. මගේ ගුණ එක. ඔය ඒ කියන්නේ මේ එයා අහනවා මගේ ගුණ මගේ හරකා හොරකම් කරේ කවුද? ඇයි එරන්න? ඊපස්සේ මම ඔයගේ හරකක් ගත්තේ නැහැ. ඉතින් මේ මගේ අයිති හරකෙක් නෑ. ලණුව තියෙන්නේ. ලණුව අතේදී. හරකේ කතේ නෑ. ඉතින් තමන් අල්ලගෙන ඉන්නේ. ලණුවේ කෙලවර හරකයි කියන මට කරන්නේ. කොහොමද හදිසියන්නේ? දැන් සමහර වෙලාවට මිනිස්සු යම් දේවල්ට ලෝභ කරනවා. ඒ වුණාට ඒ තරම්ම සතුටක් නේ ඔය ලැබුණත් ලැබිච්චාවේ ඒ වගේ ලෝභෙකුත් තියෙනවා. ඒ වගේ අවස්ථාවල මෙන්න මේකක් වෙනවා. විතක්ක, විචාර, උපේක්ඛා, ඒකාග්‍රත. ඒකාග්‍රත. ඔය තියෙන්නේ අර මේ ලෝභ කරනකොට තියෙනවනේ සෝබන සිත්තර තියෙන උපේක්ෂා වෙන එකක් තියෙනවා. එතනෙත් තියෙන ධානාංග තිබුණාට ඒක උපේක්ෂා සාගතයි. දැන් තේරෙනව නේද මේ සෝමනස්ස තියෙනකොට දෝමනස්ස උපේක්ඛානේ ඒව වෙනස් වෙලා කියලා තේරෙනවනේ. හරි. මේකත් ඇත්ත වශයෙන්ම අකුසල පැත්තට යනවා. 15 වාක්‍ය බලන්න. ඒවං උපනිච්ඡායිත්වා යම් කිච්චි කාය කම්මං වා වචී කම්මං වා මනෝ කම්මං වා කරන්තෝ අවිරජ්‍යමානෝ කරු. ඒ කියන්නේ යම් කිසි අපිට මේ විතක්ක ਵਿਚාර දෙකේම අවශ්‍යයි වැඩක් කරන්න. විතක්කය ਵਿਚාරය එහෙම අවශ්‍යයි. විතක්ක ਵਿਚාර ප්‍රීතිය ඒ කාය කර්ම සිද්ධ කරන්න ඒව අවශ්‍යයි. එතකොට මේ ඒ කයෙන් කරන ක්‍රියාවල් වලට විතක්කය යෙදෙන නිසා ਵਿਚාරය යෙදෙන නිසා ඒ කටයුතු වලට ප්‍රීතිය සැපේ ඒවා යෙදෙන නිසා ඒකට කියන මොකද්ද? ඒකට ධ්‍යාන ධර්ම වලින් යුක්තව කටයුතු කරනවා. අපි හිතමු සක්මන් කරනවා කියන්නේ. සක්මනේදී විතක්ක ਵਿਚාර ධර්ම වැඩ කරන නිසා ඒකෙත් කියනවා ධ්‍යාන. හැබැයි සමාපatti ස්ථාවරයයි
ධ්‍යාන ධර්මත් එක්ක වැඩි කිරීමයි කියලා කියන්නේ දෙකක්. මේක තේරුණාද? ආපස්සට යන්න. ධ්‍යාන කියන වචනේ අර්ථ කීයක් තියෙනවද? එකක් තමයි දවනවා පුච්චනවා. ප්‍රතිවිරුද්ධ ධර්මයන් දවා නසන පුච්චන නිසා කියනවා ධ්‍යාන. අනිත් එක තමයි අරමුණේ ළඟටම ගිහිල්ලා අරමුණ ළඟටම ගිහිල්ලා හොඳට බලන නිසා කියනවා ධ්‍යානයි කියලා. මේක තේරුණාද? බලන්න. කාය කම්මං නාම අවික්කමන පටික්කමාදී උච්චති. අවික්කම පටික්කමාදිකම් උච්චති. කාය කර්මය කියලා කියන්නේ ඉස්සරහට යනවා, ආපහු වෙනවා, හැරෙනවා, ඉඳ ගන්නවා, නැගිටිනවා, මූණ හොදනවා නේද? ඔය සෑම දෙයකටම කියන මොනවද? කාය කර්මය. වචී කම්ම කියන්නේ වචී කම්මං නාම අක්ඛර වර්ණ පරිපූර්ණ වචී ભેද කරන. ඒ කියන්නේ අපි මේ අකුරු උච්චාරණය කිරීම, පද සද්ද කිරීම ආදී ඒ වචී මේ සද්දේ උච්චාරණය කිරීම වචී ભેදේ කියන මොකද්ද? වචී කතා කිරීම කියනවා වාචිකම කියලා. මනෝකම්ම කියලා කියන්නේ මනෝකම්මන් නාම යම්කින්චි මනස ආරම්භණි භාවනාවච. ඒ කියන්නේ මනසෙන් යම්කිසි අරමුණක් ගැන හිත හිතාමනේ කර කල්පනා කරගෙන ඒකට තමයි මනස කියලා කියන්නේ. තවදී දාන කම්මං වා පානාති පාත කම්මං වා අනුරූපේ ඥානංගේ විනා දුබ්බලේන චිත්තේන කාතුන සක්කා. දාන කම්ම කියලා කියන්නේ දන් දීම. බෙදීම, හැදීම, සකස් කිරීම ඒවට කියනවා දාන කම්ම. පානාතිපාත කම්ම කියලා කියන්නේ සතුන් මැරීම ආදී දේවල්. ඊට පස්සේ ඒ වගේ දෙයක් කම්මං වා අනුරූපේහි ඥානංගේහි විනා කියලා කියන්නේ හැර කියන එකයි. නැතුව සුදුසු ධානාංග නැතුව දුබ්බලේන චිත්තේන බොහොම දුර්වල සිතකින් කාතුන් නසක්ක කරන්න බෑ කියන එකයි කියන්නේ. කාතුන් නසක්ක කියන්නේ එහෙමනම් මොකද්ද කරන්නේ? දාන කර්මයක් කරන්න මොකද්ද අවශ්‍ය? ධානාංග අවශ්‍යයි. ඒව නැතුව කරන්න බෑ. සත්තු මැරීමට ධානාංග අවශ්‍යයි. ඒව නැතුව කරන්න බෑ. ඒ කියන්නේ කුසල විතක්කය නැති, විචාරය නැති, පීතිය නැති, දෝමනස්ස සෝමනස්ස උපේක්ඛා නැති, ඒකාග්‍රතාව නැති හිත් දුර්වලයි කියලා කියන්නේ. දුර්වලයි කියලා කියන්නේ. ඒක නිසා අරව නැති ඥානාංගයේ විනා ඥානාංග නැතිව ඒ වගේ වෙන්ව දුර්වල සිත් වලින් කරන්න බෑ. ඒ නිසා කරන්න ඕනේ මොකද්ද? ඒවා තියෙන්න ඕනේ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර ආදී දේවල් තියෙන්න ඕනේ. එතකොට තමයි ශක්ති සම්පන්න වෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා මෙහෙම. අපි ඇස් දෙක පියාගෙන. ඇස් දෙක පියාගෙන ඔහේ ඉන්නවා ඉඳලා මම බලාගෙන ඉන්නවා මේ මට ආරම්භණෙත් එපා. මට ඒක මෙනෙහි කරන්නත් බැහැ. 100ක් මගේ නෑ. මට ඒකත් එපා මට කරන්න බෑ. හැබැයි කොහොම හරි මට ධානයක් නම් එන්න ඕන. ඒක හිතන්න. සමහරලාට හිත නෑ. 100 නෝන යොදන්න විතක්ක ਵਿਚාර යොදන්න කම්මැලි. හැබැයි අපිට මොකක් හරි දෙයක් ඒක ඉබේන්න ඕන කියලා නම් පැදීමක් දෙනවා. සමහරලාට හිතනවා දැන් මේ ධානය කියලා කියන්නේ ආරම්භණය කියලා කියන්නේ සමාපත්තිය කියලා කියන්නේ අවබෝධය කියලා කියන්නේ මොකක්වත් දන්නේ නැතුව නිින්ද වගේ හිටියනම් අන්න ඒක තමයි ඥානය. නියම අවබෝධය කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඔය විතක් ਵਿਚාර ආදී දේවල් අවශ්‍යයි. මේක තේරෙනවද? හිතක් ශක්තිමත් වෙන්න අවශ්‍ය මොනවද? ධ්‍යාන ධර්ම ධ්‍යානාංග අවශ්‍යයි. ඒ කියන්නේ ඒකෙන් තමයි හිත එම්ෆෝස් කරන්නේ. ඒ කියන්නේ එම්පවර් කරන්නේ. empowering motivation එක දෙන්නේ ධ්‍යාන. ඒසනයි ශේෂ කුසල අකුසල කම් හැම කුසල අකුසල මොකක් හරි කරනවා නම් කුසල හෝ අකුසල හැම එකටම අවශ්‍යයි. ඒ නිසා කියනවා
ධ්‍යාන අංග වලින් යුක්තයි කියලා. දැන් අපි දානයක් දෙන අවස්ථාවේදී අපි හිතමු මෙහෙම කෙනෙක් ගිහිල්ලා විහාරේ අතු ගන්න. විහාරේ අතු ගන්නකොට ශ්‍රද්ධාවේ කුසාසිතේ එයාගේ හිතේ ධ්‍යානාංග තියෙනවා. තියෙනවා. ධ්‍යාන අංග තියෙනවා. ඒ ධ්‍යාන අංග ඒකේ ඇසි තියෙන හින්දා තමයි එයාට ඒ කුසලයේ කරන්න පුළුවන් අකුසල් පුංචන්නේ. එයාට අකුසලයක් පහළ වෙන්නේ නැහැ. ඒ වෙලාවට. හරි. අයං චත්තු විතක්ඛාදීනං ඥානංග ධම්මාන විසුන් විසුන් ස්වභාව ලක්ෂණී දීපිත. ඒක ඔක විස්තර කරන්න කියනවා. ඉතින් වෙන වෙනම ක්‍රියාවෙන් ක්‍රියාවට කාය කර්ම, වචී කර්ම, අතු ගාන එක, මදින එක හැම එකටම වෙන වෙනම කියන්න කියලා කියනවා. දැන් හොඳට මතක තියාගන්න. ධානාංග ධර්ම කීයක් කිව්වද? ධානාංග කීයක් කිව්වද? 7යි. මොකක්ද ඒ? විතක්ක විචාර පීති සෝමනස දෝමනස විපේඛා සම්පයුක්ත ධම්මේ ආරම්මන අභිනිරෝපණ ලක්ඛනෝ විතක්කෝ සෝ චිත්තං ආරම්මනේ දල්ල නියෝජේති. යම් කිසි හිතක විතර්කය පහළ වුණා නම් විතර්කයේ තියෙනවා නම් විතර්කයේ ක්‍රියාත්මක වෙනවා නම් ඒ විතර්කයේ ස්වභාවය තමයි ආරම්මණයට හරියටම ඇදගෙන යනවා. හිතව ඇදගෙන යනවා ආරම්මණය. ඒක තමයි ඔය මේ විතර්කයේ තියෙන ස්වභාවය. විතර්කයෙන් හිත ඇදගෙන යනවා ගිහිල්ලා තියෙනවා කොහෙටද? ආරම්මණය. ආන්නේ ඒ ගතිය ආරම්මන අභිනිරෝපණ ලක්ෂණ විතක්ක. ඒ කියන්නේ සෝ චිත්තං ආරම්මනේ දල්ලං නියෝජයති කියලා එක දැඩි කොට ආරම්මනට දානවා. ඔන්න විතර්කය. 2. ආරම්මන අනුමජ්ජන ලක්ෂණ විචාරෝ. ආරම්මණයට ගියාම අරමුණේ නිකන් හැසිරෙන, පිරිමැදෙන. ඒකම ඉන්න ලක්ෂණය තමයි විචාරය කියන්නේ. චිත්තං දල්ල සෝ චිත්තං ආරම්මනේ දල්ලං සංයෝජයති කියලා කියන්නේ නිකන් ඇලිලා පිරිමැදෙන ගතියක් තියෙන. ඒ විචාරය. ඊළඟ එක. ආරම්මන සම්ප්‍යායන ලක්ඛනාති. සචිත්තං ආරම්මනේ පරිතුට්ටං කරොති කියන්නේ දැන් අපි කියවනේ මේ උදාහරණයක් ගත්තා. මෙතන ඉඳලා කෙනෙක් මෙතෙන්ට එනවා කියලා. මොකද මේ වයිට් බෝඩ් එක බලන්න. එතකොට මෙතෙන් එනකොට අර හිත දුර තිබෙනා වූ හිත මෙතෙන්ට අරගෙන එන ගතිය තමයි විතක්කය. මේක මේ බලනවා නම් මේකම දිහා බලන ගතිය තමයි විචාරය. හැබැයි අප්‍රියාවක් නෑ බෝඩ් එක දිහා බලාගෙන ඉන්නවා. කිසිම කලකිරීමක් අප්‍රියාවක් නෑ පරිතුට්ටම් කරොත් ඒකට කියනවා මොකද්ද? ප්‍රීතිය කියලා. බලන්න තව එකක් තියෙනවා. තිස්සෝපි වේදනා. වේදනා තුනක් තියෙනවා. මොකද්ද? සැප, දුක, උපේක්ඛා. තිස්සෝපි වේදනා ආරම්මන රසානුභවන ලක්ෂණ. ඉතින් ඒ අරමුණේ තිබෙනා වූ සැප හෝ දුක හෝ උපේක්ෂා හෝ රසයක් තිබෙනවා නම් ඒක විඳ ගන්න ලක්ෂණය තමයි ඔය එකේ තියෙන්නේ. චිත්තං ආරම්මනේ ඊඨානිට මධ්‍යස්ථ රසානුභවන කිච්චෙන් දල්හ පටිවද්දන් කරොත්. ඉතින් ඒකේ තියෙනා වූ රස විඳින එක තමයි ඒකෙන් කරන්නේ. හැබැයි මේ තුන් දෙනා එකට ඉන්නේ නැහැ. එක වෙලාවට එකයි. සමාදාන ලක්ෂණ ඒකග්ගතා. ඒකග්ගතාවෙන් කරන්නේ එක අරමුණටම යොමු වෙලා නිශ්චල වෙලා පවතිනවා කියන එකයි. මේක තේරුණාද? දැන් අපි කරුණු කීපයක් කිව්වා. දැන් අපි මේ ඔය කිව්වේ ධ්‍යාන අංග වශයෙන්. දැන් අපි භාවනා කරන්න යනවා. භාවනා කරනකොට අපි කියනවා එක අරමුණක් කරගෙන එක අරමුණක ඉඳ වෙනේවට යන්න එපා කියලා කියනවා. හැබැයි අපි එදිනදා කරන කුසල ධර්ම වල ධ්‍යාන අංග තියෙනවා. හැබැයි ධ්‍යාන අංග තිබුණාට ඒවා ඒ ආරම්මනේ
හයිය හත්තිය වෙලා නැහැ. ගොඩාක්ම එකට ඉඳලා පුරුදු වෙලා නැහැ. අරමුණෙන් අරමුණට වෙනස් වෙවි යන. ඒක නිසා අපි පුරුදු කරනවා එක ධාන, ඒ කියන්නේ ධානාංග පහම අරගෙන හතක් තියෙනවානේ. හතෙන් පහක් අරගෙන ඒක එක අරමුණක් තෝරලා ඒක අරමුණේ විතරක් ඉන්න පුරුදු කරනවා. ඒ වෙලේ තමයි අපි උදේ ඉඳලා වාඩි වෙලා ඔය ආනාපාන සතියේද චිත්තානුපස්සනාවද වේදනානුපස්සනාවද මෛත්‍රියද බුදු ගුණද එහෙම කරන්නේ මොකක් අල්ලගෙනද? එක අරමුණෙන් අරමුණට දැන් අපි ස්වාක්ඛාතෝ ගාථාව කියන එකක් සිද්ධ වෙනවා. බණහන කොටක් ධානය තියෙනවානේ. ඔය හැටියට බලමු පස්සේ බණහන කොටක් ධානය තියෙනවා. ධානාංග තියෙනවා. අමදින කොටක් ධානාංග තියෙනවා. දාන දෙන කොටක් ධානාංග තියෙනවා. පොතක් කියවන කොටක් ධානාංග තියෙනවා. හැබැයි ඒ ධාන අංග එහෙම තිබුණාට ඒවා අරමුණින් අරමුණට පැන යනවා. ඒක නිසා අපි එක අරමුණක් තෝරගෙන ඒ අරමුණේ ඉන්න පුරුදු කරනවා. ඒකට කියනවා ධාන භාවනා වඩනවා. මේ කතාව තේරුණාද? හරි.